පින්වතුනි දේශනාවක සඳහන් වුණා බුදුරජාණන් වහන්සේගේ මරණ මංචකේ අපි දන්නවා පෘථග්ජන කෙනාට ගොඩාක් අකුසල් බලවත් වෙන්න තියෙන අවස්ථාවල් වැඩි. එතකොට මරණ මංචකයේ කෙනෙක් බුදු ගුණ ගැන හිත පිහිටෙව්වොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ බුදු ගුණ මානසිකාරයේ හිතේ බලවත් වෙනවා කියන. සද්ධාව මතුවලා එනවා. ආසන්න කුසලයක් හැටියට අකුසල් යටපත් කරන්න තියෙන ප්‍රබලම කුසලයේ තමයි බුදු ගුණ මානසිකාරය. දැන් ඔබ අහලා ඇතිනේ මේ මරණාසන්න කෙනෙකුට බලවත් වෙන කර්ම තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා කර්ම හතරක් වෙන්නවා. ගරුක කර්ම කියලා කියන්නේ ආනන්තරී අකුසලයක් කරලා තිබ්බොත් මරණ මංචකේ ඒක බලවත් වෙනවාමයි. ආයි මොන පිනෙන්වත් වහන්න බෑ. දැන් අජාසත් රජුරෝ ගැන හිතන්න. තමන්ගේ පියා මරලා පීට්ටු ඝාතන අකුසලයක් කරා. ඊට පස්සේ වැඩේ වැරදුනාට පස්සේ මොලේ පෑදුන්නේ නැද්ද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන් මුලින් බුදුහාඳුරන්ටත් හතුරුකම් කරා. ওই දුනු ශිල්පීන් යොදවලා දේවදත්ත හාමුදුරුවොත් එක්ක බුදුහාඳුරුව මරන්න සැලසුම් කරා. නාලාගිරි යතා කාගේද? අජාසත් රජුරුවන්ගේ. දේවදත්තට ඇත්තු හිටියේ නැහැ. එතකොට බුදුහාඳුරන්ට මුලින් හතුරුකම් කරා. පස්සේ තමන්ට තේරුණා බුදුරජාන් වහන්සේ හරි මේ දේවදත්තයි වැරදි. අනේ මට වැරදුනා කියලා තේරුණා. හැබැයි එහෙම තේරෙනකොට වෙන්න ඕන ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි නිවැරදි කරගන්න පුළුවන් එකක් නෙමෙයි ජීවිතේ. ඒ නිසා අන්තිමට රජ්ජුරුව පුදුම සද්ධාාවක්. දවස ගානි බුදුහාමුදුර හම්බෙන්න දවසට 2-3 වතාව වෙනවා. අඬලා හිත හදාගන්නවා. බුදුරජාන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ටම දේශනා කරපු දේශන ගොඩක් තියෙනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගනිද්දි 3 වතාවක් සිහිසුන් වුණා කියලා. බේත් ඔරු 3ක බස්සලා තමයි පිරිනිවන් පෑවා කියන පණවිඩේ රාජකීය වෛද්‍යවරු දැනුම් දෙන්නේ. එතකොට හිතන්න කොච්චර සද්ධාාවක් තිබිලාද කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් අජාසත් රජුරවන්ට ලැබුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් දෙයිද? බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට බුදුහාඳුරන්ගේ නෑදෑයන්ට ශාක්‍ය වංශිකයන්ට ලැබුණේ ද්‍රෝණයයි. හරියට බුදු සිරුරේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකයි. කෝලිය වංශිකයෝ කියන්නේ බුදුහාඳුරන්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ. ශාක්‍ය කෝලියනේ. ඒ අයට ලැබුණේ ද්‍රෝණයයි. අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම රහතන් වහන්සේලා මැදිහත් වෙලා දුන්නා. දැන් වෙන කෙනෙක් නම් මේ බුදුහාඳුරන්ට හතුරුකම් කරපු මිනිහනේ. මේ අම්මා තමන්ගේ තාත්තා මරපු බිම්බිසාර රජුරවන්ට වද දීලා පළවෙනිම ආරාමයේ හැදුවේ කවුද? බිම්බිසාර රජු. වේලුවනේ හදලා ශාසනයට පූජා කරපු රජුරවන්ව මරපු එකාට දෙන්න එපා කියලා නවත්තනවනේ එහෙනම්. දුන්නා මොකද ඒ රජුරෝ ඒ තරම් සද්ධාවන්තයි. අවසානයේ අජාසත් රජුරෝ තමයි පළවෙනි ධර්ම සංගායනාව කරවන්නේ. 500ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාවක් කරා. එතකොට අදටත් අපිට මේ ධර්මයේ බලවත් උනේ අදටත් මේ ධර්මය අපි කතා කරන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාලා මාස 3ක් යනකොට අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි සප්තපර්ණී ගුහාව ඉදිරිපිට පළවෙනි ධර්ම සංගායනාව කළ ධර්මයේ ස්ථාපිත කළ දුන්නේ. එතකොට හැබැයි ඉතින් අජාසත් රජුරුව අද කොහෙද? ධර්ම සංගායනා කරත් කොච්චර සද්ධාවෙන් ධාතුන් වහන්සේලා ද්‍රෝණයකට චෛත්‍යයක් හදලා වැඳ පින් කරා. ඒ වුණාට අද කොහෙද? අපායේ. කල්පයක් අපායේ කියන. ඇයි? ආනන්තරී අකුසලයේ වගේ භයානකයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි පිනකින් වහන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවට ධර්මයේ කියන්නේ ගරුක කර්ම. පිනකින් වහන්න බෑ ඒක. ඒ කාන්තේ විපාක දෙනවා. ඊළඟ ජීවිතේ කල්පයක් විපාක දීලම තමයි අවසන් වෙන්නේ. එතකොට කලාතුරකින් ඉතින් අද ඒ වගේ පව්කාරයෙක් ඉන්නේ නේ. තමන්ගේ අම්මා මැරීම, තාත්තා මැරීම, ඊළඟට රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් නැති කිරීම, සංඝ බේදයක ගිහියන්ට කරන්න පොයි නිකන් කේලම් කියලා හාමුදුරු බිඳවන එක අකුසලයක් තමයි. සංඝ බේදේ කියන අකුසලයේ එහෙම එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තමයි පොයේ සීමාවක් තුළ ධර්මයට විරුද්ධ අධර්මවාදී අවිනයවාදී කරුණු පදනම් කරගෙන
තමන් එකට පෝය කරන සංඝයාගෙන් පිරිසක් වෙනම කඩා ගන්න. එහෙම සංඝ පිරිසක් වෙන් කර ගන්නකොට එතන ඉන්න ධර්මදර විනයදර වික්ත ප්‍රතිඵල භික්ෂුවක් තුන් පාරක් කියන්නත් ඕනේ. ඔබ මේක කරන්න එපා සංඝ ભેදයට අහු වෙනවා. ඔබ මේක කරන්න එපා ඔබේ අදහස ධර්මයට විනයට විරුද්ධයි. ඔබ මේක කරොත් සංඝ ભેදේ වෙනවා. තුන් පාරක් කියනවා. කියද්දිත් පිළිගන්නේ නැතුව සංඝයා වෙන් කරගෙන අරගෙන ගියොත් සංඝ ભેදයක් නෙමෙයි ඒකට වෙන්නේ සංඝාදිශේෂ කියලා ආපත්‍යක් වෙනවා. හැබැයි ඒ සංඝයා එකතු කරගෙන එකම පොය සීමාව වෙන වෙනම පොය කරනවා. එහෙම පොය කර්මයක් කරපු ගමන් සංඝ ભેද වෙනවා. එහෙම තමයි සංඝ ભેද ගැන තියෙන්නේ. එතකොට ගිහියෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන්නත් උන්වහන්සේත් අද පිරිනිවන් පාලානේ. එතකොට අද වර්තමානයේ ගොඩාක් දුරට ඔය අම්මා තාත්තා මරණ පව්කාරයෝ ගැන අහන්න තියෙනවන්නේ. කලාතුරකින් එහෙම පව්කාරයෝ ගැන අහන්න තියෙනවා. එතකොට අජාසත් රජුරු අද අපායේ. හැබැයි මතක තියාගන්න රජ්ජුරු අරතරම් බලවත් අකුසලයක් කරලා අපායේ වැටුණත් අර බුදුහාමුදුරුවෝ ගැන අන්තිම කාලේ හිත පහදවාගෙන කරපු පින් ටික නැති වෙනවද? අපායේ අකුසලයේ ගෙවල අවසන් වෙනකොට උඩට ඇවිල්ලා මනුස්ස ජීවිතයක් ලබලා සත්තිස්සර කියලා පසේ බුදු කෙනෙක් වෙනවා කියන. ඒ තරම් බලවත් පින් ගොඩක් කරගෙනයි අපායට වැටුනේ. අපායේ අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට අර පින මතුවෙන උඩට ඇවිල්ලා. ඒ නිසා මතක මේ පාරමී පුරාගෙන ආවත් අකුසලයක් වුණොත් අපායේ යන්න ගිහිල්ලා තමයි එන්න වෙන්නේ. දැන් මුගලන් හාමුදුරුවොත් එහෙම ආපු කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ අගසව් තනතුරක් ලබන්න අසංඛේයකුත් කල්පලක්ෂයක් පෙරම් පිරුවා. එච්චර පින් කරගෙන ඇවිල්ලා කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ දුසී මාරයා වෙලා ඉපදුනේ මුගලන් හාමුදුරුවෝ කියන. කාම ලෝකෙම අධිපතියා දුසී මාරයා වෙලා ඉපදුනා. ඒ කාලේ කකුසඳ බුදුහාමුදුරන්ට හිරිහැර කරා කියන. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරා. ඒ විතරක් නෙමෙයි දවසක් බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් එක්ක පිණ්ඩපාත යනකොට දුසී මාරයා පාරායිනේ හිටපු ළමයෙකුට ආවේශ වෙලා ගලක් අරගෙන ගැහුවා අගසව් කෙනෙකුට. ඒ ගල ගිහිල්ලා අගසව් කෙනෙක්ගේ ඔළුවේ වැදිලා ඔළුව පැලිලා ලේ ගැලුවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ හැරිලා බලනවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. එහෙම අහනකොටම අර දුසී මාරයා මාර බවෙන් චුත වෙලා චපස් ආයතනික කියලා නිරේකට වැටුණා කියන අපායේ. ඒ අපායේ පැහිලා චපස් ආයතනික කියන්නේ ආයතන 6ට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපායක් කියන. ඒ අපායේ පැහිලා ඒ අකුසලයේ ගෙවලා තමයි උඩට ඇවිල්ලා අපේ බුද්ධ ශාසනය අගසවුනේ. එතකොට මේ කල්පේම කකුසඳ කියන්නේ මුලින් පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතමන. එතකොට කකුසඳ බුදුහාමුදුරන් කාලේ දුසී මාරයා වෙලා අපායෙත් ගිහිල්ලා ඒක ගෙවලා තමයි උඩට ඇවිල්ලා අගසව් වෙන්න පුළුවන් උනේ. ඒ නිසා මතක තියාගන්න කොච්චර පින් කර හිටියත් අපායගාමී අකුසලයක් වුණොත් අපායෙත් ගිහිල්ලා තමයි ආයෙ ඇවිල්ලා පිනේ විපාක ලැබෙන්නේ. ඒ නිසා අකුසල් වලින් වළකින්න. ගරුක කර්ම ගැන කීවේ. ආනන්තරී අකුසලයක් වෙලා තිබ්බොත් ඒ කාන්තෙන් විපාක ලැබෙනවාමයි. ඊළඟ කර්ම තමයි අපිට තියෙන අවදානම්ම කර්ම. ඒ තමයි ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒක කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා. ආසන්න කුසල් කියලා කියන්නේ අකුසල් කරපු කෙනෙකුට වුණත් මරණ මංචකයේ කරපු අකුසල් යටපත් වෙලා පිනක් මතුවෙන්න පුළුවන් මරණ මංචකේ. දැන් අපි ගමු කෙනෙකුට මරණ මංචකේ සමහර දැන් ওই දේශනාවල තියෙනවා ධනංජානි කියලා පව්කාරයෙක් ගැන. ඉන්නකම් අකුසල් කර හිටියා. හැබැයි මරණ මංචකේ සාරිපුත්ත හාමුදුරුවෝ තමයි ළඟට යන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝලා. සාරිපුත්ත හාමුදුරුවෝ යනකොට ධනංජානිට ගිනි දැල් පෙවුණා කියන. කෑ ගහනවා මගේ ඔළුව වටේට කඹයක් වෙල්ලලා හිර කරනවා. මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ කී ධනංජානි කියවනවා. ඒත් සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝලා බණ කියලා අර අකුසල යටපත් වෙන හැටියට ධර්මයේ මෙනෙහි කරවලා ධනංජානිට සුගති යන උපකාර කරා. මේක තියෙනවා ධනංජානි කියලා සූත්‍රය. මරණ මංචකේ අකුසල යටපත් වෙලා පින මතුවෙලා සුගතිය ගියා. එහෙනම් අපිට පේනවා මරණාසන්න මොහොතක පිනක් මතු කෙරෙව්වොත්
ඒකට ධර්මයේ කියන්නේ අකුසල් මැඩලන කුසල් කියලා. එයාට සුගතිය යන්න පුළුවන්. ඒකනේ ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බේ. ඒ කරපු පින් සිහි කර කර පින බලවත් කරගෙන මරණ මංචකේ හරි පිනක් සිහි කරගෙන පණ ගියා. ඕකේ අනතුරු තියෙන්නේ මොකක්ද එහෙනම්? කුසල් මැඩලන අකුසල්. එතන තමයි අනතුරු තියෙන්නේ. අපි මේ බණ ඇහුවා, දන් දුන්නා, පින්කම් කරා, ඒ මොනවා කරත් මරණ මංචකේ ඕක සිහි කරගන්න බැරි වුණොත්, කවුරු හරි ගැන කේන්තියක් වෛරයක් ආවොත් එන්න බැයිද? එන්න පුළුවන්. මේ හිතේ තියෙන භයානකකම තමයි සමහර අය ඉන්නවා. දැන් මේ අපි ඔය හොඳට ඉන්නකොට ටිකක් සිහිනුවන තියෙනකොට වගේ ඉන්නේ මේ සමහරුන්ට ඔය වයසට ගිහිල්ලා ටිකක් සිහිය දුර්වල වෙනකොට හොඳට හිත වැඩිලා නැත්නම් අකුසල් පැත්ත ටිකක් බලවත් වෙනකොට හිතපු නැති විදිහට අකුසලයටම හිත යනවා. සමහර අය ඉන්නවා කෑම ටික කවලා නාවලා මූණකට හොදවලා මල මුට්ට ටික අස් කරලා බොහෝම ආදරෙන් සලකනවා. එක දවසක් මගහැරුණොත් වෛර බඳින අය නැද්ද? වෛර බඳිනවා. බේත් පෙත්ත එක දවසක් ගෙනත් දෙන්න පරක් වුණොත් වෛර බඳිනවා. කොච්චර කන්න දුන්නා සමහර ලාවට ආස කරන දේ දෙන්නේ නැහැ. ඒ වෛද්‍යවරු කියනවා දෙන්න එපා කියලා. ඒත් අර අම්මා ආසයි. නෑ මට ඒව කන්න ඕන. මට දීපන් කියලා. දෙන්නේ නැහැ. වෛර බඳිනවා. ඒ සමහරුන්ගේ හැටි මේ ළඟදී අම්මා කෙනෙක් එක්කව ඒ අම්මට අවුරුදු 80 ගාන. ඉතින් ඒ අම්මව එක්කන් ඇවිල්ලා එළිය තියලා මට කිව්වා හාමුදුරනේ අම්මා පැණි රහම ඉල්ලන්නේ අපි ඉතින් දෙන්නේ නැහැ අපිත් එක්ක පුදුම වෛරයක් කිව්වා. උදේ ඉඳන් අපිට සාප කරනවා කිව්වා. ඉතින් උස්සගෙන රෝද පුටුවක හිටියේ. අනේ පව් හරි ආදරේ. ඉතින් අම්මවත් ඉඹලා උස්සගෙන ඇවිල්ලා අම්මේ කියලා හරි ආදරේ ඒ දරුවෝ සලකනවා. ඒ දරුවෝ එක්ක පුදුම වෛරයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මං කිව්වා ඔය දීලා දාන්නකෝ කන්න. ඉතින් පැණි රහ ඉතින් ආසනම් කන්න දෙන්න කියලා. නෑ හාමුදුරනේ ඉන්සියුලින් විදිනවා කියලා. එතකොට ඉන්සියුලින් විදිනවා කියන්නේ මොකද්ද ලෙඩේ? සීනි. එතකොට ඒක පෙත්තකින් කන්ට්‍රෝල් කරන්නත් බැරි විදිහට හොඳටම වැඩි. එතකොට වෛද්‍යවරු කියලා තියෙන්නේ දෙන්නම එපා. පැණි රහ පෙන්නන්නවත් එපා. මේ අම්මා ඉල්ලනවලු. කමන්නේ. මන්නේ මැරෙන්නේ දීපිය කාලා මැරෙනවා කියනවලු. එහෙමයි නැද්ද? ඉන්නවා. නොකා මැරෙනවට වැඩිය හොඳයි කාලා මැරෙනවා කියනවා. අර දරුවෝ දෙන්නේ නැහැ. දැන් දරුවන්ට සාහප කරනවා. ඊට පස්සේ කියවනේ හාමුදුරුවත් කියන්න කිව්වා අම්මට. මං කිව්වා ඉතින් මං කියන්නම් ගේන්නකෝ කියලා. ඊට පස්සේ අනේ ඉතින් වඩාගෙන ඇවිල්ලා පුටුවේ වාඩි කරා. හරි ආදරේ. ඊට පස්සේ ඉතින් මං කිව්වා අම්මා කොච්චර පින්වන්තද මේ අම්මට කොච්චර ආදරෙන් සලකන දරුවෝ ඉන්නවද කියලා. කම්බුලේ අත තියාගත්තා. තියාගෙන කිව්වා අනේ ඔබ වහන්සේට වැරදිලා කිව්වා. මුම් මගේ හතුරු කිව්වා. මං ඇහුවා ඒ ඇයි කියලා. අනේ හාමුදුරනේ මම මේ කියන්නමයි හිටියේ කිව්වා. මුම් මට කන්න දෙන්නේ නැහැ කිව්වා. මගෙන් පලි ගන්නවා කිව්වා. බලපුවාම හොදට කන්න දෙනවා. හැමදේම කන්න දෙනවා. කන්න දෙන්නේ නැත්තේ පැණි රහ විතරයි. එතකොට බලන්න අර කරන ඔක්කොම ඉවරයිනේ. නාවලා මල මුට්ට ටික අස් කරලා ආදරෙන් වඩාගෙන උස්සගෙන ඇවිල්ලා කොච්චර බේත් හේත් ටික දීලා කොච්චර සැලකුවත් පැණි රහ දෙන්නේ නැහැ කියලා දරුවන්ට සාප කර කර වෛර කර කර ඉන්න. දැන් ඔහොම ඉඳලා මැරිලා සුගතියයිද? අමාරුයි. අර දරුවන් ගැන වෛරෙන් මැරෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මතක තියාගන්න ධර්මයක් පුරුදු කරේ නැත්නම් ආයි ලේසි නෑ මේක. ඉතින් ඒ නිසා පින්වතුනි මරණ මංචකයේ අකුසලයක් බලවත් නොවෙන්න නම් ප්‍රධානම දේ තමයි හැම වෙලාවෙම කුසලයක හිත පිහිටවාගෙන පුරුදු කරන්න. එහෙම නිතර පුරුදු කරන දෙයට කියන්නේ ආචින්න කියලා. ඒ ආචින්න කර්ම කියලා කියන්නේ කාලයක් පුරුදු කරපු දේ බලවත් වෙනවා. දැන් අපි ගමු කාලයක් අපි බුදුගුණ මානසිකාරය පුරුදු කරලා නම් මරණ මංචකයේ බුදුගුණම සිහි වෙන තියෙන අවස්ථාව වැඩි. අයියා පුරුදු කරලා තියෙන එකනේ හැම වෙලෙම බුදුගුණම සිහි කරනවා. උදේ නැගිටලා දැන් බලන්න පරණ ආච්චිලා සියලා. ඉතින් ඔය ගම්මානවල ජීවත් වෙන අය මේ ඔය කොළඹ පැතිවල වගේ නෙමෙයි ගොඩක් ඉන්නවා. සමහර අම්මලා අපි දන්නවා උදේ පාන්දර නැගිටපු ගමන් පෑන් එකක් පෙරලා තියලා බුදුන් වන්දා. උදේම නැගිටපු ගමන් ආයි කුණු කෙල පිටින් හරි කරන්න ඉස්සරලාම බුදුන් වඳිනවා.
ඊට පස්සේ ගිහිල්ලා මුට්ටියටත් වඳිනවා. හාල් ටික අරගෙන අත ගාලා වඳිනවා. ඇයි මේ බුද්ධ පූජාව තියන්නේ? වැඳලා තමයි ඉස්සල්ලාම බත් ටික උයන්නේ. උයපු ගමන් පළවෙනියටම හැන්ද අයින් කරලා බුද්ධ පූජාව බෙදලා බුදුන් ඇඳලා බුද්ධ පූජාව තියලා තමයි ගෙදර කැම ටික බෙදන්නේ. ඊට පස්සේ දවල්ට ඉතින් ඔය තියෙන දෙයක් සමහරට උයලා නැත්නම් පෑන් එකක් හරි පෙරලා තියලා වෙලාවට බුදුන් ඇඳ. ඊට පස්සේ හවසට ගමේ ඇවිදලා මල් ටිකක් හදාගෙන ඇවිල්ලා ගෙවල් වල සුවඳුන් ටිකක් හරි අල්ලලා හොඳට හවසට මල් පහන් පූජා කරලා ගෙවල් වල හොඳට බුදුන් ඇඳලා ඉස්සර. එතකොට ඊ පරණ ආච්චිලා සීලට කටපාඩම් තුන් සූත්‍ර එහෙම. ගෙවල් වල හොඳට පිරිත් කියලා පැයක් විතර බුදුන් වදින හොඳට ගාථා කියලා. නිදා ගන්න ගිහිල්ලා මට මතකයි අපේ සීයා. පැය ගණන් හවසට පටන් ගත්තාම 6ට 7ට 9 විතර වෙනකන් ගාථා කියනවා බුදුන් වදිනවා ආයෙ එළිය පහනක් පත්තු කරනවා ආයෙ බුදුන් වදිනවා. ඇඳට ගිහිල්ලා ඉතිපිසෝ ගාථාව 7 සැරයක් කියලා බුදුන් ඇඳලා නිදා ගන්න. එතකොට එහෙම තමයි පරණායි. දැන් අද හොයන්නවත් නැහැනේ එහෙම. ඇඳේ ඉඳගෙනත් ගාථා කියලා බුදුන් ඇඳලා දෙවියන්ට පින් දීලා තමයි නිදාගන්නේ. දැන් බලන්න ඔහොම ජීවත් වෙන කෙනෙක් දවසට කී සැරයක් බුදුන් අඳිනවද කියලා හිතන්න. උදේ නැගිටපු එලේ ඉඳන් බුද්ධ පූජාව තියෙනවා බුදුන් අඳිනවා කී සැරයක් බුදු ගුණ සිහි වෙනවද? එහෙම කෙනෙකුට කනට කරලා මරණ මංචකේ බුදු ගුණ ටික කිව්වත් අනේ සාදු සාදු කියලා වැඳ ගන්න. අපි දන්නවා අපි ගොඩාක් මරණාසන්න අය ළඟට ගිහින් තියෙනවා. පණ යනකොට අපි ඉඳලා තියෙනවා. අපිට වෙන ලොකු දෙයක් කරන්න බෑ. මොකද වර්තමානයේ දැන් අපි ගමු ඔය අනිත්‍ය සිහි කරලා හොඳට භාවනා වඩලා හොඳට විදර්ශනා වඩපු කෙනෙකුට තමයි අපිට කනට කරලා හරි මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. ඇහි හටගන්න විඥානය අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් බලන්න කියලා අපිට හිත පිහිටවන්න පුළුවන් අනිත්‍ය වඩපු කෙනෙකුට. දැන් අපි හිතමු මේ මොකුත් ගැඹුරු ධර්මයක් දන්නේ නැතුව පටිච්ච සම්පදාය ගැන පංච උපාදානස්කන්ධ ගැන අනිත්‍ය ගැන දන්නේ නැති කෙනෙකුට අපි මේ මරණාසන්න වෙලාවේ කියලා අනිත්‍ය ගැන කියලා හිත පිහිටවයිද? අමාරුයි. ඒ නිසා අපි ගොඩක් දුරට කරන්න ওই සාමාන්‍ය ජීවිත ගත කරන අපි ඉතින් ඔය අපේ සීල ස්වර්ණේ හොඳට ධර්මයේ වඩපු හාමුදුර කෙනෙකුට නම් අපි අනිත්‍ය ගැන ගැඹුරු දෙයක් කියලා දෙනවා මරණ මංචකේ. හිත පිහිට ඕන හැටි. ගිහි කෙනෙක් ගොඩක් ඉතින් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණාසන්න වුණාම ඉස්පිරිතාලෙක හරි අපි බලන්න ගියාම අපි කරන්නේ පළවෙනිම දේ ඉස්සල්ලා සීල් සමාදන් කරනවා. එහෙම සීල් සමාදන් කරලා අපි කරන්නේ බුදු ගුණ ටික තමයි කියලා දෙන්නේ. හිත පිහිටවන්න කියලා හැම වෙලෙම බුදු ගුණ හිතන්න. ඒක තමයි අපිට මරණ මංචකේ කරපු අකුසල් යටපත් කරගෙන කුසලයක් බලවත් කරනවා නම් සුගතියක යන්න බලවත් කරන්න තියෙන ප්‍රධානම කුසලී බුදු ගුණ මානසිකාරය. ඒ නිසා ඔබ දැන් මේ බණ ඇහුවා වගේම අපි දන්නේ නැනේ ඔබේ ජීවිතවල ඔබට ඕන තරම් අවස්ථාවක් ඉන්න සමහරවිට ඔබ ඉස්පිරිතාලයක වැඩ කරන කෙනෙක් නම් කොච්චර මිනිස්සු තමන්ගේ ඉස්සරහා මැරෙනවා දකින්නවදනේ. ওই රෝහල් වල වැඩ කරන අය කොච්චර දවසකට ඒ රෝහල් වල කී දෙනෙක් නම් මැරෙනවද මිනිස්සු. එතකොට තමන්ට නික කොච්චර පින් කරගන්න අවස්ථාවක් තියෙනවද? ඒ පණ යන ලෙඩෙක් ළඟට හරි ගිහිලා කනට කරලා හරි බුදු ගුණ ටික කියන්න පුළුවන් නම් කොච්චර පිනක්ද? ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත තමයි මරණාසන්න මොහොත. සුගතියක යන්න උපකාර කරන්න. එක්කෙනෙකුට හරි සුගතියක යන්න උපකාර කරනවා කියන්නේ විශාල පිනක්. ඊළඟට පින්වතුනි නිතර පුරුදු කරන දේ අපි ගමු අපි මෛත්‍රිය පුරුදු කරා කියලා. නිතර මෛත්‍රිය වඩන මෛත්‍රී භාවනාව කරනවා. එයාට මරණ මංචකේ මෛත්‍රියම බලවත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට දේවතානුස්සතිය ওই දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා හිත වඩන ක්‍රමයක් ධර්මයේ උගන්වනවා. බුදුහාඳුරු පෙන්නවා ගිහි ශ්‍රාවකයෙක් නිතර සිහි කළ යුතු වැඩි යුතු භාවනා 6ක් ගැන. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය. ඔය අනුස්සති භාවනා 6 වඩන්න කියනවා නිතර. එතකොට දේවතානුස්සතිය කියන්නේ අපි දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන හිත වඩනවා. ඒ හිත වඩන්නේ මේ දිව්‍ය සැප සම්පත් ලබන්න නෙමෙයි. ඒකට හේතුව අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන සුගතියටද අපායටද? සතර අපායේ මහ ගෙදර වගේ කියනවා. සෝවාන් වෙනකල් අපිට අනතුරු නැතුව නෙමෙයි අනතුරු තියෙනවා. ඒ නිසා
මේ ධර්ම මාර්ගේ වඩනකොට යා පරලොවෙන් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන තමයි හිත වඩන්නේ. එතකොට එහෙම භාවනාවක් හැටියට දේවතානුස්සතිය බුදුහාඳුරු පෙන්නනවා. එතකොට අපි ඒක පුරුදු කරලා තිබ්බොත්, අපි ඉගෙනගෙන තිබ්බොත් අපිට මරණ මංචකේ ඒක බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ත්‍යාගානුස්සතිය කියන්නේ අපි කරපු පින්ම සිහි කර කර ඉන්නවා. ওই පින් පොතේ තියෙන පින්කම් කරපු පින්කම් සමහරුන්ට වාඩි වෙලා හිතනවා නේ මම මෙහෙම පින්කම් කරා මම මෙච්චර දන් දුන්නා අපි මේ වගේ පින් කරගත්තා. කොහොම හිතා ඉන්නවා. ඒ පින බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ඒකෙම අනිත් පැත්ත තියෙනවා මැරෙන්න වැටෙනකම් පව්කම්ම කර කර හිටපු කෙනාට ඒ අකුසල්මයි බලවත් වෙන්නේ. ආයි ඒ මොහොතේ දෙයක් කරගන්න බෑ. දැන් සමහරු ඉන්නවනේ පවුල් වල නැද්ද මෙහෙම අය. අවුඹලගේ පාඩුවේ ඉඳපල්ල මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියන අය. නැද්ද එහෙම අය? එයාලා හිතන් ඉන්නවා මැරෙන්න වැටෙනකම් පව් කර කර ඉඳලා අන්තිම මොහොතේ අචුති චිත මං ඒක ගාන්ට වැඩේ කරගන්නම් කියන. ඒක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හිත පුරුදු වෙච්ච දේ තමයි හිතට ගලන්නේ. නිතර ප්‍රාණඝාත කරපු කෙනාට සිහි වෙන්නේ මැවි පේන්නේ කරපු ප්‍රාණඝාත ටික. හොරකම් කරපු කෙනාට මතක් වෙන්නේ ඒවා ටික. දුස්සීලකම් කරපු කෙනාට චිත්‍රපටි වගේ පේන්නේ ඒවා ටික. දැන් ඔබ අහලා ඇතිනේ අර චුන්දසූකරික ගැන බුදුහාඳුරේ කාලේ. මැරෙන්න වැටෙනකන් ඌරෝ මරමරහ හිටියා. මරණාසන්න කාලේ ඌරෙක් වගේම කෑ ගහලා මැරුණා කියලා. දැන් ওই බුදුහාඳුරන්ගේ කාලේ ඔබට වර්තමානයේ බලන්න හොඳ පොතක් තියෙනවා. ඔබ අහලා ඇති ලංකාවේ නන්දසේන රත්නපාල කියලා මහාචාර්යවරයෙක් හිටියා. එතුමා දැන් නැති වෙනවා. මීට අවුරුදු ගානකට පෙර. එතුමා මහාචාර්යවරයෙක් පරීක්ෂණ හැටියට පොත් කීපයක් කරලා තියෙනවා. එතුමාම ගිහිල්ලා ඒ තැන්වල ඉඳලා පරීක්ෂණ කරලා ඒ මිනිස්සු ගැන අධ්‍යයනය කරලා ලියපු පොත් ටිකක් තියෙනවා. හරිය ලස්සනයි. ඒකේ තියෙනවා ditta ධම්ම වේදනීය කම්ම විපාක කියලා පොතක්. මේ ජීවිතේම විපාක දෙන කර්ම විපාක. ditta ධම්ම වේදනීය කම්ම විපාක. මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා කෙනෙක් ලියපු පොත. අන්න ඒකේ තියෙනවා එතුමා 40ක් හරි 50ක් හරි පිරිස් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඔය 80 ගණන් වල මිනිස්සුන්ට වද දීලා මරපු අය, හරක් මරපු අය, ඌරු මරපු අය, එක මිනි මරුවන්ගේ ජීවිත ඒ ගත්ත පිරිස අවුරුදු 20ක් 25ක් ඇතුළත ඒ විදිහටමයි දුක් විඳලා මැරලා තියෙන්නේ. හරි පුදුමයි මේ කර්ම විපාක. දැන් අපිට ඒවා ඔක්කොම බලනකොට පේනවා මේ නංගන් ඇතුව ඒ පුද්ගල විස්තර හරියටම හොයලා මේ ලංකාවේ වෙච්ච පරීක්ෂණයක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉඳලා තියෙන ඌරු මරන. එයා මරන්නේ කොහොමද? ගෝණියක් ඔලුවට දාලා පොල්ලෙන් ගහලා ඌරව මරන්නේ. ඊට අවුරුදු 5කට විතර පස්සේ මේ මිනිස්සයා යනකොට සමහර ලාවට වෙන මිනිහෙකුට ගහන්න ඉඳලා තියෙන්නේ. අර මිනිස්සයා යනකොට එකපාරට ඇවිල්ලා ගෝණියක් දාලා තමයි මේ මිනිහට පොළු වලින් ගහලා මරලා දාලා තියෙන්නේ. එතකොට අර තමන් සත්තු මරපු විදිහටම තමන්ට මැරෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේ සමහර පුදුම විස්තර තියෙන්නේ කියලා. අපිට හිතෙනවා මේ සමාජෙ එහෙමයි ඉන්නවද කියලා. එතකොට ඒ කියන්නේ සමහර අය ඉඳලා තියෙනවා එතුමා ගිහිල්ලා S2කට දැකපු ඒවා තියෙන ඔය සමහර හරක් මරන තැන්වල සමහර මිනිස්සු ඉන්නවා කියනවා කන්න කැමති හරකගේ දිව. එක පාරට ඒකේ තියෙනවා අර මරන්න ඉන්න හරකුන්ගේ දිව ඇදලා එක පාරට කපා ගන්නවා කියනවා. තාම හරක මරලා නැහැ. කපාගෙන ඒවා ගිහිල්ලා හදාගෙන කනවා කියන හරක මරන්න කලින්. එතුමා කියනවා ඒ සිදුවීම් ඒ පුද්ගලයා ගැන අහලා ඒ පුද්ගලයා මේ කරන ඒවා යාම ගිහිල්ලා ඒ තැන්වල බලලා ඔහු එක්ක කතා කරලා ටික දවසයි කියනවා ගියේ ඊළඟට යනකොට දිවේ පිළිකාවක් කියනවා. ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම මෝන කුණු වෙලා ඊට පස්සේ උගුරෙන් කෑම යවන්න වෙලා දුක් විඳලා පණුව ගහලා මැරුණා කියනවා. එතකොට මේ තමන්ම කරන කර්මයන්ගේ විපාක තමන්ටම මෙලොව විපාක දීපු ඒවා තියෙන. ඒ නිසා පින්වතුනි කර්ම විපාක ගැන හිතලා ධර්මයේ දියුණු කරගන්න. ඉතින් අපිට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනයක් ලැබුණා කියන්නේ මහා පුදුම පිනක් මේ. මේකට කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. අද අපිට පින් කරගන්න පුළුවන්. දැන් අද බුදුහාඳුරෝ පහළ වෙච්ච දඹදිව ඉපදුනත් මෙහෙම පින් කරගන්න නෑ අද. අපේ රටේ මොන ප්‍රශ්න මොන කරදර මොන විපත් තිබ්බත් ධර්මයේ තියෙනවන්නේ.
බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරපු තැන. උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු තැන. වැඩ හිටපු ආසනයේ කේශධාතුන් වහන්සේලා තැන්පත් වෙලා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ රාජකුමාරයෙක් හැටියට පරිහරණය කරපු අභිනිෂ්ක්‍රමණය කරනකොට කෙස් වැටිය කපලා අහසට වීසි කරපු මගුල් කඩුව. ඒ ඔක්කොම තැන්පත් වෙලා තියෙන කිරිවෙහෙරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා 500ක් රහතන් වහන්සේලා එක්ක ඉන්දක දෙවියන්ගේ ආරාධනාවෙන් එතන වැඩ ඉන්නකොට නලලේ දහඩිය බින්දු වගේක් ආවා කියන. ඉන්දක දෙවියන් ඉල්ලනවා අනේ අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ නලල පිරිමැදලා එක ශ්‍රී හස්තයකින් අනෙක් ශ්‍රී හස්තයට දහඩිය අධිෂ්ඨාන කරා මුතු බවට පත් වෙන්න කියලා. දහඩිය මුතු බවට පත් කරලා දුන්නා කියලා. ඒ තමයි මුත්තක ධාතුන් වහන්සේලා කියන්නේ මුතියංගනේ වැඩ ඉන්නේ. එතකොට ඒ වගේ අපිට කොච්චරනම් පින් කරගන්න චෛත්‍ය ඊළඟට කොච්චර ඒ අසල මේ චෛත්‍යරාතිස්ස මහාරාම චෛත්‍ය ගත්තා බුදුහාඳුර වැඩ හිටිය භූමිය. 500ක් රහතන් වහන්සේලා සමග තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ නිසා අපිට පින් කරගන්න කොච්චරනම් අවස්ථාව තියෙනවා. මේ ලංකාවේ මොනතරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ජයශ්‍රී මහා බෝධි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ ඉන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව පින් කරගන්න. මේ කරන පින්ම සිහි කර කර සතුටු වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී පින් දහම් දියුණු කරගෙන බලවත් කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා.